හරි වැඩේ පටන් ගමුනේ. රයිට් ෆිට් නේ? ඉරාෂ් ෆිට්. ඔයා? ෆිට්ස්. තිමිර කොහොමද නිකන් මූඩ් එක මේ දවස්වල? හොඳයි සර්. අර බීම જાතියක් හරි කෑම જાතියකට කව මූඩ් ෆික්ස් කරන්න කියලා මොනවද? අර ඉඳුරු. මරු ඉඟුරු. ඒ කියන්නේ ඉඟුරු බිස්කට් අර ජින්ජර් බිස්කට් එක කෑවහම මූඩ් ෆික්ස් වෙනවා කියන එක තමයි ඇඩ්වර්ටයිසින් කාර්යය කියන්නේ. ඔන්න එක පැත්තකින් ඇඩ්වර්ටයිසින් ඈ. අනිත් පැත්තෙන් අද භාෂාව. මේ භාෂාව කොහොමද පාවිච්චි කරන්න කියන්නේ භාෂාව එකක් භාෂාව දානවා කියන්නේ තව එකක්. අල්ප ප්‍රාණි ලියුවම. අඩෝ භාෂාව දාන්න එපා. ඒ භාෂාව එකක් භාෂාව තව එකක්. එහෙමෙන් කොහමරි පාඩමක් වගේ එකට එමු නිකන්. මේ අපි ඉගෙන ගන්නවා කියලා කියන්නේ නොදන්න දේ ඉඳන් දන්න දෙයට යනවද දන්න දේ ඉඳන් නොදන්න දේ දක්වා යනවද? නොදන්න දෙයින් දන්න දෙයට යනවද? මං හිතන්නේ අනිත් පැත්තට. අපි දන්න චූටි දෙයක් අරගෙන තමයි ඊට පස්සේ නොදන්න දේ දක්වා යන්න ඕනේ. අර ළමා කවියක් ගමු නිකන් උදාහරණයකට චූටි කාලේ උගන්වන එකක්. ඒ තමයි අර මගේ පොඩි තාරා. මගේ පොඩි තාරා පීපී ගෑවා හොට රතු පාටයි ඇඟ සුදු පාටයි අරාර පෙනෙනා සීතල පොකුණේ අත්තටු සලමින් පීන පීන නෑවා. මොන්ටිසෝරියෙන් පටන් ගමු. ඒතර මොන්ටිසෝරිය කියන්නේ දන්න දේ චූටි දෙකකින්. මොන්ටිසෝරිය කවියකින් පටන් ගමු. හරි මේක නම් මාස 3ක් විතර උගන්වන්නත් පුළුවන් ඈ. මගේ පොඩි තාරා. ඒ පේලි දෙකේ ළමයින්ට මොනවද උගන්වන්න පුළුවන්? මගේ පොඩි තාරා. සත්තුත් මගේ අම්මා, මගේ තාත්තා, මගේ මල්ලි, මගේ ඉස්කෝලේ, මගේ රට, ඒ රටේ සත්තු, පොඩි තාරා, එයත් මගේ. දැන් තාරත් එක්ක ලව් එකක් පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ වුණා ලොකු වුණාම ඇනිමල් රයිට්ස් උගන්වන්න පුළුවන්. දන්න දේ ඉඳන් නොදන්න දේ. මගේ තාරා. ඉස්සෙල්ලාම ඉගෙන ගන්න අපි මගේ කියලා. මගේ අම්මා. මගේ රට. මගේ ජාතිය. මගේ ආගම. මගේ පාසල. හැබැයි උඹට හිතෙන්නේ නැද්ද නිකන් ටික දවසක් ගියාම ඒක මගේ නෙවෙයි කියලා තේරෙනවා කියලා නිකන් කියන්නේ. මගේ අම්මා කියාගෙන හිතාගෙන හිටියාම අර ඊඩිපස් කැඩුන්නත් අංගෙම දිගටම මගේ අම්මා කියලාම කෙලවෙනවා මිනිස්සුන්ට. පර්සනලිටි හැදෙන්නේ නැහැ. ටික කාලෙකින් තේරෙන්න ඕනේ අම්මා මගේ නෙවෙයි අපේ. අපේ අප්පච්චිටත් සෑහෙන කොටසක් අම්මගේ අයිති. අයියටත් අයිති. ඊට පස්සේ හිමීට වචනේ මාරු කරනවා මොනවා කියලාද? අපේ අම්මා. ඒ කියන්නේ තේරුම් ගන්නවා මේ මගේ නෙවෙයි අපේ කියලා. ඊට පස්සේ ඉස්කෝලෙත් එහෙමයි. මගේ පාසල කියලා තමයි මුලින් උගන්වන්නේ. රචනාව ලියන්නේ මගේ පාසල කියලා. පස්සේ තේරුම් ගන්නවා අපේ පාසල කියලා. හැබැයි පස්සේ ගේට්ටුවෙන් යන්න දෙන්නෙත් නෑ. ඒතර තේරෙනවා අපේත් නෙමෙයි කියලා. රටත් එහෙමයි ඈ. අපේ රට කිව්වට දැන් ටික ටික තේරෙනවා රටත් අපේ නෙමෙයි කියලා. බලපං අර මගේ පොඩි තාරා ගිය දුර භාෂාව. මගේ පොඩි තාරා පීපී ගෑවා. දැන් තාම මොන්ටිසෝරි ඉන්නේ ඈ. පීපී ගෑවා. මොනවද ඒකේ උගන්වන්න පුළුවන්. රයිට්. ඔයා මොන්ටිසෝරියක් කරනවා. තිමිර බව මොන්ටිසෝරිය එන්න ඉගෙන ගන්නවා කියලා. පීපී ගෑවා. පොඩි උන්නේ. මං නම් එදා දවසම මරු යව ගන්නන්න පුළුවන් මොකද්ද? කාක්කා ගෑ ගහන්නේ කොහොමද ළමයි? ආලු පන්තියම කා කියන ඇක්ටිවිටි එකක්. ඊට පස්සේ අපි අහනවා ලේන කොහොමද ගෑ ගහන්නේ? ලේන කෑ ගහන් බලන්න. ටින් 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 තවත් උනා පුම්බගෙන ටින් 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 ගානවා. ලව් බර්ඩ්ස් කිච් 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 එල්ලිවෙද කිච් 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 ගාන. බල්ලා බව් ගහනවා. පූසා ඥාව් ගානවා. හරිද? වඳුරා ඔන්න එදා පාඩම ඉවරයි. සත්තුන්ගේ ශබ්ද ගන්නවා. දැන් මම ඊළඟට අහනවා දැන් මේ ඔය වට එක එක නම් කියනවනේ බං. බල්ලෝ බව් කියනකොට කියනවා බුරනවා කියලා. කියනවනේ. එතකොට ඒ වගේ කොහොමද අලියාගේ එකට මොකද්ද කියන්නේ? කුංචනාදී. අන්න අලුත් වචනයක් ආ පොඩි එකාට. අම්මට උඩු අඩු කුංචනාදී එක කියන්නේ. අර හොරු බෑ කුංචනාදී. ඒක කියන්නත් ටිකක් අමාරුයි. ඊට පස්සේ ඒලවල පන්තු ගන්නවා හේෂාරවය අම්මට උඩු. පීපී ගානකින් යනවා හේෂාරවය දක්වා. ළමයා ගෙදර යන්නේ නිකන් මාර දෙයක් ඉගෙන ගත්ත කියලා අයියේ.
ඔබ දන්නවද හේෂාරවය? හරිද? අඩ ඒකට අශ්‍යව ගෑ ගහන ඌ කේවල බලනවා. අර හැඩරුවට ගෙදර ගිහිල්ලා රංගපාලා බලනවා. හරිද? අත් දෙක මෙහෙම තිය කිඹුලා වගේ ගිහිල්ලා බලනවා මෙහෙම. පරිසරය ගැන පොඩි දැනුමක් හම්බ වෙනවා. පේලි කීයද? මගේ පොඩි තාරා පීපී ගෑවා. ඊට පස්සේ හොට රතු පාටයි ඇඟ සුදු පාටයි. මං අර පීපී දවසේ කියනවා ලබන සුමානේදී චිත්‍රපතක් ගේන්න ඕන, හොම්රම් පෑස් හරි පාට පැන්සල් හරි තියෙන දෙයක් ගේන්න ඕන, දියසයන් හරි ගේන්න ඕන කියලා. පුළුවන් නම් කියපන් ඇයි? රතු පාට ඕන. මං එදාට කලර්ස් උගන්වන්න පටන් ගන්නවා. පර්පල් කියන්නේ මොන පාටද? දම් පාට දෙන්නේ කොහොමද? පාට දෙකක් එකතු වුණාම කොහොමද දෙන්නේ? ප්‍රධාන පාට තුනක් තියෙනවා කියන්නේ ඇයි අපි? පාට කලවම් කරන්න පුළුවන්ද? දියසයන් චිත්‍රයේ කොහොමද අර ලස්සන පාට මේවා වෙන්නේ? හරි. අපි අද තාරා අඳිමුද බලන්න. ඉස්සල්ලාම මුන් අඳිනවා ගත්ත රතු පාට ඇඳ හොටි. කෙලියයි. ගෙනාපු කොලේ සුදුයි. දැන් තාරත් සුදුයි. අඳපන්කෝ. අඳින්න විදිහක් නැහැ. ටීචර් අන්න ගුරුවරයා ඉදිරිපත් වෙනවා. ටීචර් ඇවිල්ලා කියනවා පුතේ ඔය බ්ලැක් එකේ අඳින්නකෝ. ඒක රෙඩ් හරියට පේන්නේ. දැන් වයිට් එකේ බෝඩරයක් අඳිනවා ටීචර් කළු පාටින්. කාගේද? තාරාගේ. දැන් වටේ නිල් පාට කරනවා. වතුර ටික. දැන් තාරාව පේනවා. කලර්ස් වලින් මැජික් පේනවා. කලර්ස් වර්ග උගන්වනවා. හරිද? අහසේ නිල් පාට මොන නිලද? ඒක අහස් නිල. අමාරු වචනිකොත් උගන්වනවා. ඒකට පුතා ගගන නිල් කියන්නත් පුළුවන්. අම්මට උඩු. කලර්ස් උගන්වනවා. ගගන නිල්. කලර්ස් උගන්වනවා. ඊට පස්සේ මගේ පොඩි තාරා පීපී ගෑවා හොට රතු පාටයි ඇඟ සුදු පාටයි අරාර පෙනෙනා සීතල පකුණේ නෑ බබා පකුණේ නෙවෙයි පොකුණේ. හරිද? වචන උගන්වන්න. පොඩි උන් දන්නේ නැනේ බං. වචන වරද්දනවා. හරිද? සමහර උන්ට පරෙය කියද්දි උන්ට රයන්න කියවෙන්නේ නෑ. ආම්පා ය යනවලු. රයන්න කියවේ ඈ? උඹට මතකද ඒක? චූටි කාලේ මේ මං ගෙදර අඹ ගෙඩියක් කපකවා ඉන්නකොට මගේ පොඩි එකා මේ මට කියනවා අප්පච්චි අත පකේ කිව්වා. මම බැලුවා නෑ බං අත පකේ නෑ මේ අත මේ අඹ ගෙඩියත් එක්ක තියෙන්නේ. මම මොකද කිව්වේ? අත පකේ කිව්වා. මම මොකද කිව්වේ? අත කැපේ කියන එකට වචන මාරු වෙලා. දැන් කියලා දෙන්න අත පකේ නෙවෙයි යකෝ. අත පකේ කියන්නේ ගුණවරපයක් කියලා මේ. හරිද? එතකොට මේ භාෂාව සම්බන්ධයෙන් ඔන්න පොඩි එකත් එක්ක හපංකම් කරනවා. දැන් හපංකම් වැඩි කරනවා. කීවම් බලන්න සුදු රටකජු රතු රටකජු. කියන් ඵලයක්. සුදු රටකජු රතු රටකජු සුදු රටකජු රතු රටකජු. දැන් ආපහු කියනවා රජ රට නැන්දගේ චීත්තේ සුදු රට කජුපා පට අම්මට උඩු මතක තියාගන්න බෑ. කුණුහරුප කියලා එක දිගට කොහොම වචන වෙනස් වෙනවා. ඒතර සංදි හැදෙනවා. හරිද? ඔයගලන් ගෙදර අල්ලපු ගෙදර අල්ලපු ගේනේ. අද 10 පාරක් විතර කියන් ඵලයක් මොකද වෙන්නේ බලන්න. ඇයි? අල්ලපුගේ එතකොට අල්ලපුගේ කියලා කියවෙනවා. අන්න භාෂණ සංදියක් හැදෙනවා. හරිද? දැන් මේ භාෂාව එහෙමනේ හැදෙන්නේ. හරි. දැන් කවුරු හරි මේ මොන මගුලක්ද බං කරන්නේ මේ පිස්සු මේ රෑ නැගිටලා ඉඳලා. මෙතන තියෙනවා අධිකරණයේ තියෙන සංකේත පද්ධතිය. මේකේ කියනවා තුලාවේ හැමෝටම මේක සමානයි කියලා. මේක සමානව තියෙන්න ඕනි. පොඩ්ඩක් එහා පැත්තේ ආණ්ඩුව පැත්තට බරයි මේට උස්සමු. රයිට්. හරි ඉතින් සමානව තියෙන්න ඕනි. නේ? මෙතන ඉටිබන්දන්වක් පත්තු කරලා තියෙනවා ඔය දෙන්නගේ එක්කෙනෙක් කවුරු හරි. නේ? අපි කියමු ඕනම් ප්‍රස්තාව පිරුලා භාෂාවෙන්. නේ? අඳුරේ සිටිනවාට වඩා එක පහනක් හෝ දැල්වීම මේ එකක් පත්තු කරන්නේ. අඳුරේ සිටිනවාට වඩා එක පහනක් හෝ දැල්වීම හොඳ නිසා අපි මේ මෙතන මේවා එකක් පත්තු කරලා තියෙනවා. අඳුරේ ඉන්නවට වඩා මේක හොඳ නිසා මේ නීතිය සම්බන්ධව සංකේතාර්ථය ගේනවා. ඒකත් එහෙන් තියෙද්දි ආයෙනවා දැන් අර කවියට. ඒ පොඩ්ඩක් අවුල් කරලා තියෙනවා. හරිද? ලොන්ඩරිය ගලවා සෝදා වේලා දෙනු ලැබේ. ඊළඟ ෆේදී මොකක්ද තියෙන්නේ? අරාර පොකුණේ. දැන් උගන්නත හැකි ජීවත් වෙන තැන්. දියේ ඉන්නවා සත්තු, ගොඩේ ඉන්නවා සත්තු, දියයි ගොඩේ දෙකම ඉන්නවා. උන්ට අභේ ජීවීන් කියන අම්මට උඩු. අභේ ජීවීන් ඉගෙන ගන්නවා දැන්. හරිද? ඊට පස්සේ සීතල පොකුණේ. හරිද? අත්තට සලසින් පීන විනෝදෙන් නාන්න ඕන. ඊළඟ දවසේ සෞඛ්‍ය පාඩම් පටන් ගන්නවා. නේ පොත කපන්න ඕනේ.
වම් අතින් පුක හොදන්න ඕනි. දකුණු අතින් බත් කන්න ඕනි. හරිද? කබ ගලවලා කන්නේ නැහැ. කුටු ගලවලා කන්නේ නැහැ. හරිද? නහය හර ඉල්ලන් හරන්නේ නෑ. එතික්ස් උගන්වනවා නේ. කම්මැලි වෙලා බෑ. පේනවද තාර පැටියා? මේ ඊළඟ දවසේ බබා ගෙදර ගිහිල්ලා වතුරේ තාර පැටියකුත් තියාගෙන දෙන්නම එකට නානවා. අධ්‍යාපනය හැදෙන්නේ එහෙම. ඒ කියන්නේ ඇත්තටම නොදන්න දේෙන් දන්න දේට යන්න බෑ. නොදන්න දේ ඉගෙන ගන්න වෙන්නේ දන්න දේත් එක්ක. ඉස්කෝලේ මෙහෙම පොත් බෑග් දෙක වෙනම තිබ්බා කබඩ් දෙකේ. පස්සේ ඉගෙන ගන්නවා ප්‍රජාතන්ත්‍රවාදය. අයිතිවාසිකම්. ඔබට බැටන් එක මෙහෙම කරකවන්න පුළුවන් අරුගේ නහය වදින්න බෑ. එතික්ස් ඉගෙන ගන්න. මේවට කෙලිය ඉස්සල්ලාම ලංකාවේ නෙමෙයි ලෝකයේම තනම ඇඩ්වර්ටයිසින් කාර්යෝ. පුළුවන් නම් ඇයි කියපන්. ඇඩ්වර්ටයිසින් කාර්යෝ වැඩි හරියක් පදින භාෂාව. අම්මා, ජාතිය, ආගම, භාෂාව, ආදරය, විශ්වාසය, රැකවරණය වාගේ වචන 10ක් විතර තියෙනවා. එකකටවත් තියෙන වැලියු එක නැහැ. හරිද? නිකන් ගහලා බලපන් ඇන්කර් ඇඩ් එක. ඔයා ගහලා බලන්න මේ ලිට්‍රෝ ගෑස් ඇඩ් එක ගහන්න ඕකේ. ලිට්‍රෝ එක ගහලා බලන්න මොකක්ද තියෙන්නේ බලන්න. මේ ජාතියේ ලිපගිනි සැපයුම ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් නේම් ජාතියේ ලිපගිනි සැපයුම ලිපගිනි මොළවන ලිපගිනි මොළවන අම්මා. උඹ හිතවත් නිකන් විකුණන්නේ ලිට්‍රෝ ගෑස්. හරිද? අර කාඩ හරිද සිලින්ඩරයක දාලා තියෙන නිශ්චිත බර නැති හරිද? නිරන්තරයෙන් බදු වැඩි කරන උස්සගෙන යන්න බැරි පයින් ගිහිල්ලා අපිට ආණ්ඩුව කියනවා ගිහිල්ලා ළඟම කඩේ මේක උස්සගෙන එන්න කියලා. එහෙම ගේන්න බැරි. ගේන්න සමහරවිට වීල් බැරක් කරගෙන යන. හරිද? එහෙම ගෙනිච්චයන් පස්සේ පොලිසියෙන් අල්ලගෙන යන ලිට්‍රෝ ගෑස් එක ඇඩ්වර්ටයිස් කරලා තියෙන්නේ මොනවා කියලාද? ජාතියේ. මොකද? මහා ලිපගිනි මෙලොවුම ජාතියේ මොනමවද? ලිපගිනි මොළවන අම්මා. ලිපගිනි මොළවන අම්මා. මට නම් බං ජාතියේ ලිපගිනි මොළවනවා කිව්ව ගමන්ම නිකන් පාස්කු ප්‍රහාරි ගින්දර එකක් මට පේන්නේ. ජාතියේ ලිපගිනි මොළවන අම්මා. ඇඩ්වර්ටයිසින් නේ. ඩයලොග් කොහොමද කියන්නේ? මේ ඇන්කර් කියන්නේ එහෙමයි මේ. අම්මා ළඟ ඉන්න අම්මා හොම කියනවා. ඔව් කියලා මොකද්ද? කිරි ලකී කිරිගේ තමයි කියන්නේ මේ ජාතියේ කිරිමව. ජාතියේ කිරිමව කියලා හින්න එළදෙනෙක් පෙන්නනවා. ජාතියේ කිරිමව. යෝගට් එකේ තියෙනවා එහෙම. අම්මාගේ සෙනෙහ කියලා කියනවා. අම්මාගේ සෙන් අම්මා විශ්වාසය ආදරය ඉන්ෂුරන්ස් කාර්ය එහෙම. ඩයලොග් කාර්ය මොකක්ද කියන්නේ? අනාගතේ අදයි. අම්මට හුඩු. සුභානියා සිග්නල් නෑ. දැන් හරිද අද තිය. හරිද? එහෙම තමයි විකුණන්නේ. නේ? අනාගතේ අදයි කියවම ඕන දවසක රොට්ටුයිනේ. දැන් අනාගතේ අදයි අද හෙට කිව්වහම අනාගතේ හෙට. අරකට එක්ක අපිත් යනවා. හැබැයි සිග්නල් නෑ. තව එහෙම මතකයක් දෙකක් කියන්න. අර ස්ප්‍රයිට් කොකා කෝලා වලටත් ඔහොම තියෙනවා. මේ තව මොකක් හරි එකක් තියෙනවා මම ලියාගත්තා මේ තියෙන. මනුදම් පෙරටු මූල්‍ය සමාගම අම්මට උඩු. එක පැත්තකින් මානව ධර්ම අනිත් පැත්තේ මනු රජ්ජුරුවන් ඉඳන් එන දර්ශනය. ඒවා මුල් කරගත්ත මූල්‍ය සමාගම අම්මට උඩු සුමාන දෙකක් ගෙවි නැත්තම් ලීසිකේ උස්සන් යනවා. නැත්තම් ගෙවන්න ගියන් පස්සේ පොල්ලෙන් ගහලා මරනවා. හරිද? මනුදම් පුරන අර ඇඩ්‍රස් එක කරේක විකුණලා අපි ඒකට නිකන් පොඩි සෑහෙන කාලයක් තිස්සේ නිකන් අපි ඒකට අහු වෙලා පියකුමෙන් මවෙකුමෙන් ශ්‍රී ලංකයින්සු S2 වාගේ රැක ගන්නම් රජෙකුට වාගේ සලකන්නම් අම්මට උඩු අහු වෙනවනේ නේ සෙලින්කෝ ලොකු පොඩි කාටත් රැකවරන හරිද කාලයක් නුගේගොඩ හන්දියේ බ්‍රසීල් කලකෙක් එහෙම කියා බ්‍රසීල් එක මෙහෙම ලොකු පොඩි කාටත් රැකවරන ලොකු පයෝදර වලටයි පොඩි පයෝදර වලටයි කියලා හරි ලොකු පොඩි කාටත් රැකවරන කියලා නේ නිකන් ලොකු පොඩි කාටත් කියවම ඕන කුලයක ඕන ජාතියක ඕන පන්තියක ඕන ළමයෙකුට ලොකු පොඩි නෑ රජ්ජුරුවන්ට දොරටුපාලයට ලොකු පොඩි කාටත් කිව්වම මරු කැම්පේන් එකනේ හැබැයි ඉන්ෂුරන්ස් දාලා බලපන්කෝ ගන්න ගියාම කොහොමද කියලා ඉවරලා ඒ කියන්නේ මේ අපේ හෘද සාක්ෂියේ තියෙන ගරුත්වයන් තියෙන තැන් අම්මා ආදරය විශ්වාසය වාගේ තියෙන තැන් ටික මුන් චූටි දේවල් ලොකු කරන්න විකුණලා ඒකෙන් ආස්වාදය දෙන්න ගිහිල්ලා ඒ භාෂාවට කෙලවෙලා මේවා ලියන්නේ කවුද ඇඩ්වර්ටයිසින් කාරයෝ උන්ට හරියනවා එකෙන් හැබැයි උන්ට කෙලෙවෙච්ච අවස්ථාවලුත් තියෙනවා එකපාරක් කෙලවුණා ඇඩ්වර්ටයිසින් කාරයන්ට පිටිකිරි වර්ගයකට කිරිබද්දන් කියලා දාලා කිරිබද්දු කොපි එක දාන එක හිතුවා කිරිබද්දු කිව්වහම මේ අර බේබද්දෝ බීම ටැබ්බැහි වෙනවා වාගේ දරුවෝ කිරිවල ටැබ්බැහි කරාම බේබද්දා වාගේ මූ කිරිබද්දා කියලා හරිද උන්ට අහුවෙච්ච නැත්තන මොකක්ද දන්නවද
බබාට දෙන කිරි පැකට් එක තීරණය කරන්නේ අම්මද තාත්තද? අම්මා. සල්ලි දෙන්න පුළුවන් තාත්තා. දෙන කිරි වර්ගය තීරණය කරන්නේ අම්මා. හරිද? අම්මට කිරි බද්දකමන් අහුවෙන්නේ බේබද්දා. තාත්තා බේබද්දා තෝ කිරි බද්දා දෙන්නම් කියලා දෙන්නේ අර જાතිය. හරි? ඇඩ්වර්ටයිසින් කියලා වුණා. හොඳ වැඩි. හරිද? කිරි බද්දා කියලා ගහන්න ගිහිලි වෙරලා. ඇඩ්වර්ටයිසින් පාස් වුණා. පොඩි බඩගින්නට. ඇයි මං මොකද්ද සුපර් ක්‍රීම් එක කරන්නේ? පාස් එකක්. ඇයි මේ ඒකේ කියනවනේ අතට වෙරළු ඇහිඳගෙන බරටම දර කඩාගෙන ඉනත පලා නෙලාගෙන එයි අම්මා විගසිකිනේ. දරුවා අඬනවා අම්මා ඉක්මනින් එයි. බරට දරගෙන සුමාන ගානක් උයන්න එකපාර දරගෙන්නේ කෑල්ල කෑල්ල ගේන්නේ නැහැ. ගෑස් එකක් ගෙනවා වගේ නෙවෙයිනේ. ටිකක් වෙලා යනවා ඒකට. ඉනට පලා ගේනවා අයියේ. බත් වේලා පලා වර්ගයක් එක. ඒ කාලේ බෝංචි ගෝවයි මැල්ලුමුයි ඔක්කොම කිය පලා වර්ග. ව්‍යංජනයක් අරන් එනවා. ඉනේ ගහගෙන උයන්න. ව්‍යංජනයක් වේලා වතක් වෙන පොඩි ටයිම් එකක් යන වෙලාවක් යනවා. එතකන් කන්න දෙනවා මොනවද ගෙනාවේ? අතට වෙරළු ඇහිඳගෙන. කකා හිටපන් වෙරළු. සෑහෙන ලයක් කරන වෙරළු කන්නේ. ඒ අර ඇටේ තියෙන ටික චූටි චූටි කැලි කන්න යනවනේ. නේ? එතකොට බත උයනකම් ප්‍රධාන බත උයනකම් කාපන් මොනවද? වෙරළු. පොඩි බඩගින්නට. හරියට හරනේ බං. හරිද? මැලිබන් කාරයා කියලා ගත්තා. ඌ ලොකු පිඟානක් අරගෙන ඒකේ ක්‍රීම් කැකරුයි කෙසෙල් ගෙඩි ඇඹුල් තියලි දුන්නා. යකෝ මහවේලට කන්නේ බිස්කට් ඒක ගන්නේ පොඩි බඩගින්නට. මහවේලට කනවද බිස්කට්? මෙහෙම. මහවේලට බිස්කට් කනවා කොරෝනා කාලේ. මොකවත් කන්න දෙයක් නැත්තම් ආයේ මේ කෙහෙල් කොලේ තියලා මේ ක්‍රීම් එක කරකන්නේ නෑ. උන් මහවේල කරගන්න ගියේ ඒක. අපි එහෙම නෑ බං. අපි හැදෙන්නේ කොහොමද දන්නවද? අපි දැන් රැයට කනවා අපි හිතමු නූල් සෑක් කනවා. හෙට උදේ කනවා අපි රොටියක්. හෙට දවල්ට කනවා පිට්ටු. හෙට රැයට කනවා පළතුරු විතරක්. කුරුල්ලෝගේ පළතුරු කනවා හෙට රැයට. අනිද්දා උදේ කනවා අපි ඉන්දියාප්ප. අනිද්දා දවල් කනවා ආයි පිට්ටු. හොන්තට කාලා. බඩ පිරෙන්න කාලා. අතුරු පසත් කාලා. තියෙන වයින් එකක් බීලා. නිකන් මොනවා කෑවේ නෑ වගේ නිකන්. බත් කෑවේ නෑ වගේ. හරිද? ඒවට කන්නේ බත් යකෝ බිස්කට් නෙවෙයි. හරිද? ඒ නිසා රුන් වෙලඳාම තව දුරටත් වැටෙන. ඇඩ්වර්ටයිසින්. දැන් මම කියන්න හදන්නේ ඊළඟ කෑල්ට ඔන්න එනවා. ඔය පත් වෙච්ච ආණ්ඩුව වලට හදනවා වගේ ඇඩ්වර්ටයිසින් කම්පැනි වලින් ටැග් ලයින් එකක් ආණ්ඩුව එන්නේ ඉස්සල්ලා. මෙන්න මේකට කැමති අය මේකට ඡන්දේ දෙන්න. දැන් මතකේව ටිකක් කියන්නම් ඈ. මේවා නම් සමහර උඹලා දන්නේ නැතුව ඇති. ජේ.ආර්. ජයවර්ධන නාමු ටැග් ලයින් එක ධර්මිෂ්ඨ සමාජයක්. අම්මට උඩු මරුනේ. එකක්. පන්සිල් රකින්න සමාජයක්. මරු ටැග් ලයින් එක. කවුද දන්නේ නැහැ ලිව්වේ. මේ ඇඩ්වර්ටයිසින් ෆර්ම් එක ලියන්න ඇත්ත මේක. ඊට පස්සේ දැහැමි මිනිස්සු ටිකක් කොච්චර හොඳයිද බං. වෛර කරන්නේ නැති එකිනෙකාට ආදරය කරන පන්සිල් රකින්න හොරකම් කරන්නේ නැති ධර්මිෂ්ඨ සමාජයක්. හරිද? මේකට කවියල් ලියන කුමාර හෙට්ටිආරච්චි. චුට්ටයි. ටාන් 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 ඩෝන් 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 ධර්මිෂ්ඨ සමාජයක්. ඇයි කියපන්කෝ? ටාන් 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 ගන්ටාරේ ගහගෙන පන්සල හරහා ධර්මිෂ්ඨ සමාජයක් ටාන් 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 පස්සේ ගත්තතුවක් වුව ඩෝන් 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 ධර්මිෂ්ඨ සමාජයක්. කුමාර හෙට්ටිආරච්චි කියලා කවියෙක් ලිව්වේ. එම්බී කින්න හොයලා බලන්න යාගන් ටික. දක්ෂ කවියෙක්. ඊට පස්සේ ධර්මිෂ්ඨ සමාජය කියලා පොතක් ලිව්වා මහාචාර්ය ඉදිරියේ සරච්චන්ද. ධර්මිෂ්ඨ සමාජයක් පොත ලිව්වා. පොත ලිව්වහම මොකද වුනේ? කානුවේ දාගෙන ගැහුවා. කවුද? ජේ.ආර්.ගේ ආණ්ඩුවේ වුණ. ධර්මිෂ්ඨ සමාජයක්. ඕක එකක් ඈ. ඊට පස්සේ මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ආවේ කොහොමද දන්නවද? විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙනවා. බියෙන් සැකෙන් තොර හර එහෙව් රටේ ස්වර්ග රාජ්‍යයට එන්න කියලා තමයි මිනිසුන්ට එන්න කිව්වේ. ගියා. හරිද? මම මේකේ ඉතිහාසෙම ආත්මෙහිම ගියා වෙනවනේ බං මරු ටැග් ලයින් එකන්නේ. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ඉස්සල්ලාම ආවේ රට පෙරට කොහොමද? පර්සනල් ඇජෙන්ඩාස් නෑ. රට මේ භූමිය මෙන්න වැන්දා මේක රට මේක පෙරට ගෙනියන්න ඕනේ. ඉදිරියට අනාගතයට අභිවෘද්ධියට දියුණුවට සංවර්ධනයට මරු කොන්සෙප්ට් එකක්. ඇඩ්වර්ටයිසින් කෑල්ලක්. ඊට පස්සේ ආයෙත් තව සුබ අනාගතයක්. මරුනේ. පළමුවත් දෙවනුවත් රට. පළමුවත් දෙවනුවත් රට. රට කියන කෑල්ල ඇඩ්වර්ටයිසින් කාර්ය පාවිච්චි කරන විදිහ. මේ සුබ අනාගතයක්. ඒක නොකිය කියවෙනවා අතීතය අසුබයි තමයි.
කතා කරන්න එපා නිකන් ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බ 71 කැරල්ලක් ආවා අච්චර මැරුවා මෙච්චර මැරුවා යුද්ධ තිබුණා වෙලාර දුටි ගමන යුද්ධ කරා උන් මරා ගත්තා මේ අසුබ දේවල් මොකටද කතා කරන්නේ අපි හෙට ගැන කතා කරමු පුතා සුමනාගතයක් ටැග්ලයින් එක හරිද ඊට පස්සේ 2015 යහපාලන මාත් එහෙම කො යහපාලන මරුනේ වා good governance මෛත්‍රී පාලනේ රස සාගරයක් හරිද ආව ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂගේ ටැග්ලයින් එක මොකද ඔබට එක රටක් එක නීතියක් ලස්සනයි අර පිටරටේ උන් ආවේ ඩයස්මී ආමී කියාගෙන ආවේ ඒ ආපු එක හරි බං මේ ටැග්ලයින් එකට අහු වෙනවා මම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරට ඡන්දෙ දුන්නේ නෑ මම සජිත් ප්‍රේමදාසට ඡන්දෙ දුන්නෙත් නෑ මං කැම්පේන් කරේ මාලිමාවට හැබැයි මම මාලිමාවට ඡන්දෙ දෙන්න ගියෙත් නෑ මට කම්මැලි හිතුණා මේ දයන්න ඇත්තටම ගියේ නැත්තේ කම්මැලි කමට හැබැයි ගියා නම් ඡන්දෙ දෙන්නේ මාලිමාවට මගේ මනාපය හරිද ඒ කියන්නේ මම මේ ඔය ගෝඨාභයට බයයි කියලා අර්ථයක් එද්දී සජිත්ව කැම්පේන් කරද්දී කියන්නේ සජිත් එන්න ඕනේ බය නැති කරන්නම් කියලා කියද්දී මං කිව්වා මේ කක්කුස්සියකට නෑ පඩේකට බය කක්කුස්සියට පයින් නෑනේ බා කීලිවරලා කියන්නේ පඩේකට බය කක්කුස්සියකට පයින්නවා කීලිවරලා කොහොම හරි මම මේ යටි හිතින් ප්‍රවිඥාණින් ධර්මික සමාජයේ ඉඳලා චන්ද්‍රිකාගේ ඉඳලා මහින්දගේ ඉඳලා මේ ටැග් ලයින් ඔක්කොටමත් ඩයලොග් එකේ අනාගතයේ අදයි කියන එකටත් බොරුවක් කියන එක දැනම කිරිමව කියලා ඇන්කර් කිව්වට ඒකේ විස තියෙනවා කියලා දැනම මම මේ ටැග් ලයින් එකට අහුණානේ කොකටද එක රටක් එක නීතියක් පට්ට ටැග් ලයින් එකක් මේක වා හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේද මහින්දගේද නාමල්ගේද කාගේද එහෙම නැත්නම් ඇඩ්වර්ටයිසින් වැඩක්ද මේක බල හිතන්න ඇඩ්වර්ටයිසින් වැඩක් මේ ධර්මික සමාජයත් ඇඩ්වර්ටයිසින් වැඩක් හැදුවා එහෙම එකක් එක රටක් එක නීතියක් අර යට ඉන්නේ එකෙක්වත් ඒක ඇතුලේ නෑ දැන් පාලකයන්ගේ හරිද මොරටුවේ නගරාධිපතියා එතන නෑ අරයා නෑ මෙයා නෑ එහෙම එක නීතියක් කියන කෑල්ලේ නෑ ඇයි දන්නවද ඒගොල්ලෝ ඒකේ නැහැ ඒගොල්ලන්ව විකුණන්න හදපු ටැග් ලයින් එක ඇඩ්වර්ටයිසින් කෑල්ල එක රටක් කියන්නේ මං අහුණානේ මේකට ඒ කියන්නේ අපි දිගින් දිගටම අහු වෙනවද නැද්ද ජේ.ආර්.ට අහු වුණා අවුරුදු 17යි චන්ද්‍රිකාට අහු වුණා නේ චන්ද්‍රිකාගේ අම්මා තමයි කිව්වේ හඳෙන් හරි හාල් ගේන්නම් කියලා එන්න ගොන් කතාවන්නේ බං කියන්නේ හඳෙන් හාල් ගේන්නම් කියන හරියට නිකන් සුදු ජීවීන් නැති කොම්පෝස්ට් තියනවා වගේ කතාවන්නේ ගොන් කතාවන්නේ හැබැයි ගොන් කතාව කිව්වා සිරිමා මොකද්ද හඳෙන් හරි හාල් ගේන්නම් කියලා මිනිස්සු කිව්වා හරි එතකන් අපි සීනි නැතුව තේ බොන්නම් හාල් නැතුව බත් කන්නම් සටන් පාට උගේ අම්මට කොහොම ගොන් જાතියක්ද කියපන්කෝ සීනි නැතුව තේ බොන්නම් බත් කන්නන්ලු කොහොමද හාල් නැතුව කාලා පෙන්නපන් හාල් නැතුව බත් කන්න පුළුවන් යන්ත්‍ර මන්ත්‍ර කරන්නේ උන්ට නිකන් බත් මවලා ඒවා තමයි මිනිස්සුන්ගේ ස්ලෝගන් ඇයි දන්නවද අපේ රටේ මිනිස්සුන්ට හැමදාම ඕනි බං අපිට ගහන්න බනින්න තලන්න ප්‍රභූවරියෙක් ඕනි යටත් වෙලා ඉඳලා මු ගෙදර හිටියම් මිනිහට යටයි ගෑණි දත් ගලවනවා හොම්බ තලනවා කට ඇරියම් අයියට යටයි මල්ලි කාගෙන් හරි මෙහෙම යටත්ව ඉඳලා ගුටි කාගෙන දත් ගලවගෙන ඉන්නෝ පුරුදු වෙලා නිදහස් වෙන්න බයයි මොකද තනියෙන් ඉන්න බැරි වෙයි කියලා හරි පුරුදු වෙලා මම ඔය කතාවක් අහලා තිනවා ගෘහස්ත ප්‍රචණ්ඩත්ව කියලා එකක් ආවනේ ගෑනුන්ට ගෙදර ගහන්න බෑ රජ් ගලවන්න බෑ උදාහරණයක් ගැහණිය අකමැති නම් රැට සෙක්ස් කරන්න බෑ එයාට පීරියඩ්ස් නම් බෑ එයා කැමති වෙන්න ඕනේ අයිතියක් තියෙනවා කියලා කිව්වහම හැමදාම ගෑනට ගහන මිනිහෙක් ඉඳලා ත්‍රිකුණාමලේ පැත්තේ කන්තලේ පැත්තට වෙන්න අර වටේ මිනිස්සු මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය දැනගෙන පොලිසියට කියලා මේ මිනිහා ගිහලා මේ මිනිහා හිරේ ගියා. කවුද? අර ගෑණිගේ මිනිහා. දැන් හැමදාම මේ ගෑනට ගහනවා නේ දත් ගලවනවා. එහෙම ගෑනු ඉන්නේ බා නේ. දත්වල කෑලි නෑ ඇහැයට නිල් වල කනේ භාගයක් තුවාල වෙලා නිකන් මේ ඇහැilla අත කැඩිලා මෙහෙම ගෑනු ඉන්නවා. ඇයි ගහලා? හරිද? දැන් මේ ගෑණි හැමදාම කෑ ගහනවලු. සමහරට කෑ ගහන්නේ අර ගුටිය ඉල්ලන්න. දන්නව කෑ ගැහුවොත් ගහනවා කියලා. ඒක ඉල්ල ගන්න කෑ ගහන ගෑනු ඉන්නවා. එහෙම ඉන්නවා.
එතකොට අර මිනිහා හිරේ ගියා. කෙටි කාලයකට. ගියාම මේ ගෑණි ඉදා හැන්දෑවෙත් කෑ ගහන වෙනවලු ගෙදර. ගමේ උන්ට හොල්මන්. යකෝ අද ගහන්න කවුරුත් නැහනේ. කෑ ගහන්නේ. පිටේ කෙප්පැන්ලා ගහනවත් දන්නේ නැහැ. දග්ගල් වෙරේ නෑනේ. මිනිස්සු හිමින් බලලා මූ හිරෙන් පැනලා ඇවිල්ලාද මූ නිදහස් කරලා දැයියේ. මේ ගෑණි කෑ ගහනවා. අහලා තියෙනවද ඒ කතාව? දැන් ගෑණි කෑ ගහන්නේ ඇයි දන්නවද? හැමදාම හැන්දෑවට ගුටි කාලා පුරුදු වෙලානේ. ගුටි කෑවේ නැත්තම් නිින්ද යන්නේ නැහැ. ගහන්න ඕන. හරකට වයි ගහන්න ඕන. නිින්ද යන්නේ නැහැ. මේ ගෑණි අර චූටි වංගෙඩි තියෙන්නේ. ගෙවල් වල. වංගෙඩියක් අරගෙන මෙහෙම ගැට ගහලා කඹේකින් වංගෙඩි එල්ලලා බාල්කේ වංගෙඩිය තල්ලු කර වංගෙඩිය හැප්පෙනවලු. වදින් තල්ලු කර හැප්පුණා. අයියෝ අලේ ගාලව ගහන්නපානේ. හැප්පුණා දත් සිට්ටිගේ දතක් ලී ගල් ලේපෙනවා. කෑ ගහනවලු. ගුටි කාලා පුරුදු වෙලා. උඹ හිතෙන්නේ නැද්ද නිකන් අපේ රටේ ජනතාවටත් හැමදාම මෙහෙම වංගෙඩියක් ඕනි කියලා. නිකන් හරි අප්පගෙඩ හරක් වගේ. දැකලා තියෙනවනේ නායකයන්ගේ නම්ගම් හරක් වගේ පච්ච කොටාගෙන අපි මම දැන් ඉබ්බිගේ තියෙනවා මම රට විතරක් නෙමෙයි ඡන්දේ විතරක් නෙමෙයි මං අම්මත් දීලා නංගිත් දෙන්න කැමති යකෝ මහින්දට වාගේවා ලියනවා මේ. ඇයි දන්නවද? පුරේස් වේලේ ඉඳලා පුරුදු නෑ යටත් බැසි කම්මයි. ඕනේ එකට. ගොම්බෙට්ට අපේ රත්තරන් කෝත් ඔව් සර් රත්තරන්. කැරට් 22යි. හෙටි වීදිනේ විකුණන්න පුළුවන්. අඩු කතා. මේකට මමත් අහු වුණා එක රටක් එක නීතියක් කියන එකට. පට්ට ලස්සනයි නේ බං. පට්ට ලස්සනයි. ඇයි සුදු කළු ආදී වර්ණ ભેදයක් නැහැ. ಜಾති කුල ආගම් නැහැ. උතුර දකුණ කියලා ભેදයක් නැහැ. තම්බියා මුස්ලිම් එකා නානා දෙමලා කියලා ප්‍රශ්නයක් නැහැ. දුප්පත් එකා පොසත් එකා කියලා ප්‍රශ්නයක් නැහැ. UMP ශ්‍රී ලංකා JVP කියලා ප්‍රශ්නයක් නැහැ. එක රටක් තියෙන වල ඔක්කොටම එකට එක නීතියක් තියෙනවා. විශේෂයෙන් ගෝඨාභය වායක කෙනෙක් කිව්වා. මම යටිහිතින් හිතුවා එහෙම රටක් හැදෙන එක හොඳයි කියලා. ඒ නිසා මම සෑහෙන කාලයක් තිස්සේ මේ ආණ්ඩුව ගැන විශාල විශ්වාසයක් තියන් හිටියා. මොනවා වුණත් එක නීතියක් අතුරට යනවා අපේ රටේ මිනිස්සුයි නීති රකින්න බෙත නැකමැති කියලාද නෑ උන් කැමති. මොකද වහල්ලු කියන්නේ උන් ඒක රකින්නවනේ බං කිව්වහම. අද වුණත් අහලා බලපන් නිකන් ඔය ප්‍රජා සෞඛ්‍ය සේවයේ පණිවිඩ ටික. සෞඛ්‍ය සාක්ෂරතාවය ගමේ දුප්පත් මිනිස්සුන්ගේ හොඳයි. පොඩි උන් හොඳයි. යම් බහින්නේ නැහැ එළියට. නොකාන බින්නෝ චූටිය උන්. තාත්තා වෙනුවෙන් අම්මා වෙනුවෙන් නීති රකින්නවා. හරි ප්‍රජා සෞඛ්‍ය නීති වැඩියම රකින්නේ ලංකාවේ ගම්වල උන් ටික. උන් කියනවා දවස් 45ක් ගේ ඇතුළේ එළියට මිදුලට වහින්නේ නැහැ. මිනිස්සු එහෙම තමයි. මිනිස්සු නරක නැහැ. හරිද? මිනිස්සු නරක වෙන තැනත් මම කියන්නම් ඈ. දැන් ඔන්න ඉස්සර තිබුණ අර මේ ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ මේ මිනිස්සු ගණන් කරනවා. ස්ටිකර් හදනවා. ඔබ කියන්නේ ලංකාවේ මිනිස්සු ගෙවල් වලලා ඉන්නවනේ. ඇයි? ඇවිල්ලා ගණන් කරන් යනකම්. හරිද? 5000 දෙන්න නෙවෙයි. තකරමත් දෙන්න නෙවෙයි. සමෘද්ධි දෙන්න නෙවෙයි. ණයක් දෙන්න නෙවෙයි. දිව්‍ය ලෝකයන්ට පින් දෙන්න නෙවෙයි. ඇති මෙලෝ වැඩක් නැහැ කියලා උන් එක දන්නවා. හැබැයි ඉන්නව ගණන් කරන් යනකම්. හොඳයිනේ. ඩිසිප්ලින් ඉන්නවා. කොහෙවත් යන්නේ නැහැ. ඇයි ඇහුවොත් මේ තාම ආවේ නෑනේ බං ගණන් කරන්නද? ගණන් කරගෙන යනකම් ඉන්න. මොකද මේක අපේ රට නම් මම ගණන් කරගත්තේ නැත්තම් මං ඒ රටේ නෙවෙයි වාගේ එකක් තියෙනවනේ. මිනිස්සුන් කියනවා අපි මේ නීතිය රකින්න ඕනි වා එකක්. එක රටක් එක. පට්ට ලස්සන ස්ලෝගන් එකක්. ඇඩ්වර්ටයිසින් කාර්යයන්ගේ මේ ස්ලෝගන් විශ්වාස කරන්න එපා. ධර්මීය සමාජයෙන් දැන් දිගටම ගෙනාවු ස්ලෝගන් එහෙමයි. දැන් මේ වෙලාවේ සර් ෆේල් කියා ඔය සෙට් වෙන්නේ මේ ජාතියේ ඊළඟ එකව ගේන්න. ඇයි දන්නවද? ගුටි කන එකාට වංගෙඩි හරි අල්ලු කරගන්න ඕනේ වගේ. ඉස්සලා කාටද දෙන්නේ? මයිට්‍රීට දීලා බැලුවා වේවැල. මහින්දගෙන් උදුරගෙන දුන්න මයිට්‍රීට. දුන්නා නේද වේවැලෙන් පුකට. උදුර ගත්ත වේවැල. දුන්න කාටද? ගෝඨාභයට. වදිනව නේද පුකට. වේවැල පාරවල් ටික. දැන් ඔය සර් ෆේල් කියා සර් ෆේල්නේ ගුරුවරයා ෆේල්නේ. උදුරන්න හදන්නේ වෙන කාට හරි දෙන්න. හරිද? උමුත් ඒ જાතියේ මැට්ටෝ කියලා හිතෙන්නේ නැද්ද උඹට? උනුත් මේ જાතියම ස්ලෝගන් එකක් හදාගෙන ඒක ගෙනෙල්ලා. හරිද? ආයි බලේ ගන්න හදනවා. දැන් මේ දවස්වල ඕගලන්ට මොනවද පේන්නේ මේ එක රටක් එක නීතියක් ගැන කිව්වම එහෙම එකක් නෑමා එකක් තරුණ විදිහට බල දෙන්නට හිතෙනවද?
හිතනවද ඒක එබ්බි එකේ දකින්න වගේ හිතනවද? එහෙම හිතෙන්නේ මොනවා දැක්කමද ඔය එබ්බි එකේ හරි එහෙම තියෙන. ඇඳුම් ගෙනිහින් දෙනවා. හරි. ඇඳුම් ගිනින් දුන්න කියලා එකක් තියෙනවා. අපි දන්නේ නැහැ. ලු එහෙම එකක් තියෙනවා. මොකද ඒක මේ අර ඒ නිලිය දාලා තිබුණා මේ ඇඳුම් මට වෛද්‍යුරිය කරු ගෙනත් දුන්නා කියලා. ඒ පෝස්ට් එක මාත් දැක්කා. කොහොම හරි ඇඳුම් ටික ලැබිලානේ. ඒ ඉන්න තැන දැක්කම වටේ සෝබාදහමත් හොඳයිනේ. මං දුන්න කෑම බීම දැක්ක නිකන් උන්ට නිකන් හැලප එහෙමත් දීලා නිකන් ටී ටයිම් එකට. හොඳයිනේ. එහෙම අනිත් අයටත් තියෙනවද? ඒතර එක නීතියක් නෑ නේද? වා එකක් තියෙනවනේ. හරි. සංචරණ සීමා කරලා තියෙද්දි පාරේ සංචරණ සීමා මේ ඔය දෙනට පේනවා කියන්නේ. එතකොට සංචරණ සීමා කරලා තියෙද්දි පාරේ ඕන් තරම් මේ හයිලොල් එකේ වාහන යනවා අපිට නැව විතරයි නැත්තේ. මොනවද? නැව විතරයි. නැව් විතරයි නැත්තේ කියලා දැන් ඔය විරාජ් කියනවා. ඒ කියන්නේ සංචරණ නීති කඩලා කියලා තේරෙනවා. හැබැයි සමහර උන් කඩන තුන් ගෙවල් වලටලා ඉන්නෝ නීතිය රැකගෙන. නීති අනුකූලව ඉන්නෝ. උදාහරණයක් උඹලා දෙන්නට මම පාටවත් යන්න දෙන්නේ නැහැ. උඹට සිගරට් ඕන නම් ඒත් ගෙන්න ගන්න ඕනි යන්න බෑ. ඔන්ලයින් එන්න ගන්න ඕන. නීති රකින්නවනේ මං ඒ. එතකොට තව නීති කරපතනක් කිය. මං අද දැක්ක වතු පිටිවල ඉස්පිරිතාලේ කකුසිය තිබුණා කියලා ඉවරලා මේ වැක්සින්. ඔව් අන්න දෙරණ නිවුස් එක. හරිද? දැන් අපිට තනවනේ ඒ වැක්සින් ගහන තුන් කී දෙනෙක් මැරුණාද? ඇයි එයාට දෙන්නේ නැද්ද? ඊට පස්සේ නෝ දොස්තරලා හොරෙන් ගහගත්තා කියලා. සෞඛ්‍ය සේවාවලයි ගහ ගන්න ඕනේ තමයි. ඇත්ත. රාජනීතියේ ගහ ගන්න. පොලිසියයි ගහ ගන්න. හැබැයි ඒකේ පොඩි ලිමිට් එකක් නෑ නිකන්. മന്ത്രിගේ චිට් එක අරන් එනවා. මොරටු එහෙම එකක් දැක්කා නේද අපි? සමන් හරි කවුරු හරි කියලා පුතෙක් කෑ ගහන්නේ නිකන් මෝඩ පුතෙක්. මේ එක නීතියක් නෑ වගේ දැනෙනවා. තව එකක් කියපන්. ඉතිහාසය. තොණ්ඩමන්ගේ මැරුණේ බං මේ තාත්තා. අර ජීවන් තොණ්ඩමන් තමිල්නාඩුවේ වගේ බං අර රේන්ජ් රෝවර් එක නැගලා මෙහෙම මිනිස්සු හොගා. සංචාරණ නීති නෑ. හරිද? ඒ වෙලාවේ කෑ ගැහුවා කවුද දන්නවද? රවුෆ් හකීම්. මම පෝස්ට් එකකුත් දැම්මා ඉබ්බි එකේ. අයි බා එක නීතියක් නේ මට වයි හිතෙන්නේ නෑනේ. රවුෆ් හකීම්ට කියලා වෙනම නීතියක් තියෙන්න දෙන්නේ නෑනේ හැමනෙන්න. මම පොඩි වාක්‍යයකට ලිව්වා. රවුම් හකීම් නෙවෙයි. තොපේ මහ එකා අල්ලා මැරුණත් මේ වෙලාවේ පුච්චන්න ඕනි කියලා. මං ලිව්වේ සෞඛ්‍ය නීතිය. ඒක හරි. මං එහෙම ලිව්වා කියලාම දැමුත් කියනවා. ඒක තමයි සෞඛ්‍ය නීතිය. නම් ඒක නීතිය. හරි. එතකොට එහෙම තියෙද්දි මේ ළඟ දැක්ක තොණ්ඩමන් කිව්වා ජීවන් තොණ්ඩමන් මේ ක්‍රිකට් මැච් එකක් ඕගනයිස් කළා. ඒ බිකි ෆොටෝස් යනවා. මම මේ අද දැක්ක තව එකක්. දැන් අපි කියවන් රවුෆ් හකීම් ඔබට නෙවෙයි මේ මහ එක අල්ලට උනත් එක නීතිය කියලා කිව්වා අපිට සිද්ධ වෙනවා. අද දැක්කම හාන්දුරුව කෙනෙක් ගිහින් බුඩි එකක් යනවා. සද්දාකන්දේ ඉත්තාතිස් හරි කවුරු හරි හාන්දුරුව කෙනෙක්. ඉත්තකන්දේ සද්දාතිස් හාන්දුරුව කෙනෙක්. හරිද? අනේ හාමුදුරුවනේ මවගේ මරණය සම්බන්ධව මිනිසෙක් විදිහට අපි කම්පා වෙනවා. ඒ නිසා මේ කියන එක ඉමෝෂනල් ගන්න එපා. තවත් අම්මලා මැරුණා. බලන්නවත් හම්බුනේ නෑ. පැය 24යි. අවමංගල්‍යයක් ගත්තොත් ඉන්න පුළුවන් 25යි. ඒ නීතිය කැඩෙනවා. අනේ හාමුදුරුවොත් කඩනවා. තොණ්ඩමුණුත් කඩනවා. තොපි ඔක්කොම එකයි වගේ. මගේ එබ්බි එක බ්ලොක් උනේ තොපි එකක් දාලා. අර මහා තැමති බඩ තියෙන එක්කෙනා රණතුංගලාගේ මොකද්ද විවෘත කරන එකක් මන් දාලා. යකෝ මේ වෙලාවේ විවෘත කර ඉන්න ඕනේ නෑ හරක් මඩුව වගේ ඒවා. ඒ වගේම පබ්ලිසිටි ගන්නවා. හරිද? ඔරුවේ යනවා ගම් වතුරේ. හරිද? පිටිපස්සෙන් යුන් දෙන්නේ ඔරුව තල්ලු කරන් එනවා. යකෝ ඒකෙන් තේරෙනවා නිතර ඔරුවක් කියන්න ඕනේ නෑ පයින් බහැලා යන්න පුළුවන් කියලා. ස්ක්‍රිප්ට් එකේ වැරදිලා කොහේ හරි. හරිද? දැන් මේ වගේ අපි අවුල් වෙලා වාගේ මට හිතෙනවා නිකන්. ඇයි? විශ්වවිද්‍යාලයේදී මම ජීපීගේ පන්ති පාට යද්දි එක එක්කෙනෙක් මට කියනවා මෙහෙම මේ සහෝදරයා නීතිය මකුළු දැලක් වගේ. ඒ මකුළු දැලට කුඩා කෘමීන් ඔක්කොම අහු වෙනවා. හැබැයි සහෝදරයා මතක තියාගන්න කපුටෙක් ගියොත් එහෙම යන්නේ මකුළු දැල කඩාගෙන. මේ මට බේවයිස් විතර අවුරුදු 20 ගණන් වල ඉද්දී ජීපීගේ පන්ති පහ කරපු සහෝදරයෙක් කිව්ව එකක්. මට දැන් හිතෙනවද බං ඒක ඇත්ත කියලා. අවුරුදු 90යි අම්මා අර ගහගෙන උස්සලා දාන්නේ ජීප් එකට. හරිද? නේ? අවුරුදු 29යි මේ උස්සගෙන ගිහිල්ලා තියන්නේ අතන නිකන්. වෙනසක් තේරෙනවා.
ඕක තමයි චමුදිත හොඳට හෝ නරකට ප්‍රශ්න කරේ. චමුත්ත කරේ කායි කොන්ත්‍රාත්වාද කියන එක වෙනම සාකච්ඡා කරන්න ඕනි එකක්. ඒ ප්‍රශ්න කිරීම තුළ තිබුණේ ඒක. ඇයි නීති දෙකක්. එතකොට මේකට කියන්න පුළුවන් නේ බං නේ. උඹ මේ වෙලාවේ කිව්වොත් කියනවා ඉරාජ් පුතා මේ පිස්සු කෙලින්න හදන්න එපා. ඇයි නීතියක් රීතියක් තියෙනවා. නීතියක් කියන්නේ ව්‍යවස්ථාවෙන් තහවුරු කරපු දඬුවම් ලැබිය හැකි වගන්ති තියෙනවා. මූල්‍ය පරිපාලනය සඳහා සංචරණය සඳහා පොලිසිය සඳහා නීති තියෙනවා. නේ අර පොලිස් ප්‍රකාශකයෙන් බං අම්බ අවුල් වෙනවා ඇතිනේ. මිනිස්සු අහන ප්‍රශ්න වලදී. ඇයි කියපන්කෝ. නිකන් ගහම තොණ්ඩමන්ට හොඳයිද එහෙම අර සද්දාති සාන්ද්‍රයන් මරනවා මෙහෙම හොඳයිද අපිට විතර දෙයි නීතිය කියලා ඇහුවොත් මොනවා කියන්නද මොකක් හරි කතන්දරයක් හදාගන්න එපා කියන්නේ ඇයි ඒ වතුර යනවා වගේ නේ බං වචනය වර්ධනොත් කියලා වෙනවනේ දැන් එහෙම නීති කැඩෙනකොට මේ එලාරගේ කතාවක් මං අහලා තියෙනවා ඇත්තද බොරුද දන්නේ අහලා තියෙන කතාව එලාට පුතෙක් හිටියලු එලාගේ දුවේ කියන්න කියනවා මේ පුතා අශ්වයාගේ පිටින් යද්දි ස්පීඩ් එකේ යනවලු මොකද දන්නවද ඔය පාලකයන්ගේ දරුවන්ට සිස්ටම් එකේ ඉඳලා පුරුදු නෑනේ බා නෑ සිස්ටම් එකෙන් පිටනේ පොඩි කාලේ ඉඳන් ඉන්නේ තාත්තගේ ගාඩ් එකේ ඉන්න උන් එක්ක තමයි සිස්ටම් එක කඩන්න යන්නේ ඒ කියන්නේ නයිට් ක්ලබ් එකට යද්දි ආරක්ෂාවට පොලිසිය ඉන්නවා සිස්ටම් එකෙන් පිට වැඩ කරලා පුරුදු සිස්ටම් එකෙන් පිට විනෝද වෙලා පුරුදු සිස්ටම් එකට කඩලා පුරුදු. සිස්ටම් එකෙන් පිට වාහනේ පැදලා පුරුදු. සිග්නල් වලට ගිහලා නෙමෙයි පුරුදු. පොලිසිය බලයට යට වෙලා නෙමෙයි පුරුදු. පොලිසිය බල්ලෝ වාගේ තමන්ගේ වෙලට යොදවගෙන පුරුදු. සිස්ටම් එකෙන් පිටනේ මුන් හිතන්නේ. ඔය හුඟාකේ උන්ගේ මේ පුතු හිතපන් ගොනේ සිස්ටම් එකෙන් පිට වැඩ කරලා තියෙන්නේ. හරි. එලාරගේ පුතා සිස්ටම් එකෙන් පිට වැඩක් කරනවා. වේගෙන් අශෝකරත් යනකොට හරප්පැටියෙක් යට වෙලා මැරෙනවා. අනුරාධපුරයේ මිනිස්සු මං අහතරද අහල් තියෙන කතාව හැටියට විශාල වැඩ වර්ජනයක් කරාලු. ඒ කාලේ හැටියට බස් ස්ට්‍රයික් නෑනේ, බස් නෑනේ බං. දුම්රිය ස්ට්‍රයික් නෑ. ඒ කාලේ මොකක් වෙන්නද? ගොවිතැන් කරන්නේ නෑ. හීහාන් නෑ. නියර වඳින්නේ නෑ. සොරවුවට යන්නේ නෑ. අරවා කරන්නේ නෑ. වර්ජනය කරා. මොකද්ද හේතුව? දඬුවම් කරපන්. මොකද හරක තමයි සම්පත. ගොම ටික ගන්න උගෙන්. රබාන ගහන්නේ උගෙන්. බේරනාදේ ගන්න උගෙන් දරුවන්ට කිරි ටික ගන්න උගෙන් හරිද ඒ තමයි උරුම යන්නේ එහෙනම් ඌ මරන්න දෙන්න බෑ තොපේ පුතාට එලාර මොකක් කරා කියලා දහලා තියෙනවා ඒ අශ්වකරත්තෙම ගෙනෙල්ලා වේගෙන් අශ්වකරත්තේ පදවලා අර පුතා මැරුවලු එක රටක් එක නීතියක් එලාර ගාව නම් තිබුණවා එකක් මට හිතෙනවා එලාර වායකෙක් අද හිටියනම් අර පුත්තු කී දෙනෙක් නැද්ද බං පළාත් සභා ප්‍රාදේශීය අගමැති ජනාධිපති මෙහෙම ඉතිහාසෙට පුත්තු ටික ඉන්නේ ඔය පුත්තු දුවලා හුඟක් කෙවුන්නේ නැහැ එලාර හිටියනම් එලාරගේ එක නීතියක් තිබිලා තියෙනවා මේ කතාව ඇතුලේ නේ එක රටක් කියන concept එක තිබිලා තියෙනවා එලාර දෙමළෙක් වුණාට කවදාවත් රට කඩන්න යුද්ධ කරා කියලා අපි ඉතිහාසය අහලා නැහැ එක රටක් එක නීතියක් එලාරගේ වැඩක් ඒක දැන් එහෙම එකක් නෑ වගේ අපිට තේරෙනවා නිකන්. අර ජීපී සහෝදරයා ඊට පස්සේ ආයෙ මට මෙහෙම එකක් ඉගන්නුවා. වැලිකඩ ගාවින් යද්දි බලන්නකො බෝගංගවර ගාවින් යද්දි බලන්නකො අහිංසක මිනිස්සු බත් පැකට් අරගෙන සෙරෙප්පු දෙකක්වත් නැතුව පොලිමේ ඉන්නවා 12ට විතර විසිට් එකට යන්න. රාය එකද දෙකට ගිහලා හිල්ටන් එකේ ගල්දාරිය කරේ මේ බලන්නකො නිකන්. නීතිය ක්‍රියාත්මක වෙන දෙවිදිහක ඒ කියන්නේ දුප්පත් වෙන විතරද වැඩි කරන්නේ. හරියට නම් මන් තියෙන්න ඕනේ වැලිකඩ ඉස්සරහ පිට BMW මැති ඇමතුරු ඔක්කොගේ වාහන ටික ඔතන තියෙනුනේ. ඇයි ඒ? උන්ගේ හුන් ඕකට දාලා. එහෙම නෑනේ. දුප්පත් විතරද අහුවෙන්නේ. එතකොට නීතිය සාධාරණව ක්‍රියාත්මක වෙනවද? එක රටක එතකොට මේ සංකේතවත් කරන එක නීතිය තියෙනවද? ඇයි මේ S2 බැඳගෙන ඉන්නේ? දෙවඟ නෑස් දෙක බැඳලා තියෙන්නේ. කාටවත් වැඩි බරක් කිරන්නේ නැති වෙන්න. අතට අහු වෙනවා සෙන්ස් එක. ජාතිය කුලයේ ආගම නෙමෙයි. බැලන්ස් එක අහු වෙනවා. හරිද? S2 හැරියොත් මෙයා කළුත් සුද්ධ කියලා පේන්න පුළුවන්. මෙයා නායකයා මෙයා පුරවැසියෙක් කියලා පේන්න පුළුවන්. අපි එහෙම නෑ. ඒ නිසා මේ වෙලාවේ මට හිතෙනවා මේ අර ජීපී සහෝදරයෙක් රස්පුවා මේ
අපි පාලනය කරන්න පාලකයෝ අපිට දාන නීති අයත් කියමු. අපිව පාලනය කරන්න පාලකයෝ අපිට දාන නීති උම්ම බිඳිනවා නම් උන්ගේ නීති අපි මොකටද රකින්නේ? අම්මට උඩු බලනකොට ඕනේ බං. මේ නීති දාලා තියෙන්නේ අපිව පාලනය කරන්න. අපි සිස්ටම් එකට ගේන්නනේ. ඒතර අපි මේ සිස්ටම් එකේ ඉද්දී ඒ නීති උන් කඩනවා නම් උන්ගේ නීති උන් අපිව පාලනය කරන දාන නීති අපි මොකටද රකින්නේ? මිනිස්සු නීති අතර ගත්තොත් කෙල වෙනවා. රටක් අරාජික වෙනවා. අර ඉස්සර බස් එක මිනිහෙක් එහෙම හැපුවාම ගමෙන් එකතු වෙලා බස් එක පුච්චන්නේ. ඩ්‍රයිවර්ට ගහන්නේ අය දන්නවද? උන් කියනවා. පොලිසිය ගිහිල්ලා වැඩක් නැහැ මහත්තයෝ. උසාවි ගිහිල්ලා වැඩක් නැහැ මහත්තයෝ. මුන් බේරනවා මහත්තයෝ. ඒ කියන්නේ උසාවිය පොලිසිය විශ්වාස නොකරාම මිනිස්සු නීති අතට ගන්න. විශ්වාස නොකරාම. මේ එතික්ස් කඩනකින් මේ ආණ්ඩුවේ වෙන්නේ නීතිය කෙරේ තියෙන විශ්වාසය නැතුව යනවා. හේතුව අනිත් පැත්තෙන් ඒගොල්ලෝ නීතිය අමුතු විදිහට පොඩ්ඩක් මේ නිර්වචනය කරනවා. අවංක නම් යන්න පුළුවන්. මනින්න පුළුවන්ද ඔහු? අවංකකම කියන එක. නීතියේ ට්‍රාන්ස්පරන්සි වෙන්න ඕනේ. කහිරක් තියෙනවා. ඒකේ පදිකමාරුවක් තියෙනවා. ඉමෝෂනල් එකක් නෙවෙයි. දැන් අවංක නම් පාර වනින්න. නැත්තම් හැප්පිලා මැරෙන්න. දැන් ඕකට අපි කියනවා මේ භාෂාවේ මේ සංඥා ඝනත්වය වැඩි කරනවා කියලා. අහලා තියෙනවා. අපිට එන මේ වගේ තොරතුරු ප්‍රමාණය වැඩි කරනවා. සංඥා ප්‍රමාණය වැඩි. එක එක ටොපික් ගේනවා. දේවානි. දවස් දෙකයි ඉවරයි. මෙහෙන් ගියා. සිරිසෙන් එක්කෙනෙක් ගෙනාවා. හරි. එයා ගියා. ඔක්කොමත් එක සිංහරාජේ ගියා. ගිහිල්ලා ආවා. රයිට්. ඒ ප්‍රොජෙක්ට් එකත් ඉවරයි. ඊට පස්සේ මතක් කරන්න. නැවක් ගිනි ගත්තා. හරිද? එල්ල හිටියා. දැන් ඒකත් ඉවරයි. පීමියක් ආවා. කොල්ල ලීලා තිබුණ බ්‍රසීල් එකෙන් නැවක් වැහුවා කියලා ඉවරලා. හරිද? මෙයක් ආවා. සිද්ධිය ඉවරයි. ඊට පස්සේ දැන් ලබන සුමානි කිව්වොත් එහෙම. රතන හාමුදුරුවෝ එළියට එන්න, ඥානසාර හාමුදුරුවෝ ඇතුළට යන්න. ආයි টොපික් එකක් ආවා. සුමානි ඉවරයි. කොරෝනා හැම තියෙනවා. හරිද? 50ක් විතර මැරෙනවලු. 54ද උදී තිබුණා මං කියන්නේ. ඒ කියන්නේ අපිට මේ මෙන්න මේ සංඥා ඝනත්වයෙන් ප්‍රශ්නේ අවුල් කරනවා. ඉන්ෆර්මේෂන් වැඩි කරාම අපි නිකන් මේ අවුස්සනවා. අපිට මෙහෙම අර මොකක්ද ඒකට කියන්නේ නිකන් ඇන්ටෙනා අප්සෙට් වෙච්ච රූප වගේ බං. එහෙන් එකක් වෙනවා. ඇත්තද? සජිත් මොකද්ද කියලා නේද? ඇත්තද? අන්තර මොකක්ද දන්නේ නැහැ කිව්වේනේ. ඇත්තද? 50ක් මැරලා නේද? ඇත්තද? මෙහෙම මේ ඩීටේල් එක අපි ඉන්නවා. අපිට මේ හරියට පේන්නේ නැතු යනවා. හරිද? මම එකපාරක් මේ වැලන්ටයින් ඩේ එකට අපි ස්ලෝගන් එකක් තියෙනවා. රජවරුන්ට නැත තහනම් අපිටම විතරද තහනම් කියලා. ඒක මම ගැහුවේ. දැන් පොයේ දවසට අපිට අරක්කු තහනම් වුණාට 5 star hotel එකේ තහනම් නැහැ නේ බා. ඇයිවම කියනවා සුද්දන්ට පොයේ නැල්ලු. ඉතින් සුද්ද වගේ ගිහිල්ලා හල්ලි විදන් කරන්න පුළුවන් උන්ට අතර පොය නැහැ. හරිද? දැන් ලංකාවේ ඉතිහාසයේ කවදාවත් අහලා තියෙනවද මේ කෙල්ලෙක් කොල්ලෙක් ගල්ඩාරි එකේ කාමරයක් කරගෙන හිල්ටන් එකේ කාමරයක ජයි හිල්ටන් එකේ කාමරයක දෙන්නෙක් ඉඳලා ඉවරලා අල්ලගෙන තියනවා කියලා අහලා තියෙනවා කිසි දවසක නැහැ. අල්ලන්නේ. හැබැයි විහාරමා දේව උද්‍යානයේ අතින් අල්ලන් හිටියොත් පොලිස් කාර්යයක් ඇවිල්ලා කියනවා අතාල්ලන්න එපා කියලා. අතාල්ලන්න නැතුව නිදහසේ හැසිරෙන්නලු. හරිද? විහාරමා දේවියකට කොළමකට හිටපුවම අර ජෝඩි ඉන්නකොට වතුර ගහලා යන ඇවිල්ලා. අපි හැමදාම අපේ රටේ බං ඉල්ලනවා අර යටත් වෙල ඉන්න නිකන් යටත් වෙසිකමක් තියෙනවා අපි. පුරවැසි අයිති කියන එක වෙනුවට යටත් වෙසිව ඉන්න කැමැත්තක් තියෙනවා. ඒ නිසා උන්ට කියන්න තියෙන්නේ මේක එක රටක් එක නීතියක් නෙවෙයි. එක රටක් ඒ කියනවා පවුල් 60ක් විතර. රාජපක්ෂ පවුල, අබේවර්ධන පවුල, මහරගමක් තියෙනවා රාජපක්ෂ පවුලක්, ඥාතිකමක් නැති වුණාට විජේදාස රාජපක්ෂ පවුල, ප්‍රේමදාස පවුල ඉන්නවනේ. එස්.බී. දිසානායක පවුල, විමල් වීරවංශ පවුල. හරිද? එහෙම JVP එකේ සහෝදර පවුල. හරිද? එක අයි බං UMP කාර්යයක් කියන മന്ത്രി කෙනෙක් මේ එතික් වලට ගහන්න හොඳද ඔය එන්නත මේ රටට ගෙනාවේ කියලා. උගේ ගෑණි හොරෙන් ගහ ගන්නවා. ඒකේ මොටෝ යනවා. එතික්ස් කඩනවා. එක නීතියක් නෙවෙයි.
එක රටක් තියෙනවා. පවුල් 60ක් විතර තියෙනවා. නීති 600ක් විතර තියෙනවා. ගොන්නු 69 ලක්ෂයක් විතර ඉන්නවා. ඒ විතරක් නෙවෙයි. මමත් ගුණාවාගේ මේ සටන් පාටේ විශ්වාස කරා. මොකද්ද? එක රටක් එක නීතියක් කියන එක. මම අමාරුනේ. එක රටක් එක නීතියක් කියන එක මරු කොන්සෙප්ට් එකක්. නේ ඒ නිසා මීට පස්සේවත් අනාගතයේ ඡන්ද දෙනකොට දෙනවා නම් ඇඩ්වර්ටයිසිං කාර්යෝ හදන කැම්පේන් වලට ඡන්ද දෙන්න එපා. සුබ අනාගතයක්, යහපාලනයක්, ධර්මිස සමාජයක්, එක රටක් දෙක. ඇඩ්වර්ටයිසිං කාර්යෝ කියන ආදරය ආරක්ෂාව අනාගතයදයි වගේ විශ්වාස කරන්නත් එපා. එම නොකරන දවසට අර ප්‍රභූන් කෙනෙක් ඕන, ගුටි කණ්ඩ එකෙක් ඕන යටත්වැසිය වෙනුවට මේ කහන් ඉන්නෙකුට මොකෙක් වෙන්න පුළුවන්? පුරවැසියෙක් වෙන්න පුළුවන්. ඒ නිසා යටත්වැසිය නොවි පුරවැසිය වෙයල්ලා කියලා උඹලා දෙන්නට කියලා අද පාඩම අවසන් කරනවා. එහෙනම් ළමයි අපි ඊළඟ සුමානේ ආයෙ හම්බ වෙමු. ආයිබෝවන්.